දැන් ওই නිව්ටන්ගේ සිසිලන නියමයේ යටතේ අපි ඉගෙන ගන්න තාපය හානි වෙන ශීඝ්‍රතා සිසිලන ශීඝ්‍රතා ඉතා වැදගත් වෙන යන්ත්‍ර සූත්‍ර ගොඩක් තියෙනවා. මෝටර රථයක එන්ජින් එක ඩිසයින් කරනකොට ගැලපෙන රේඩියේටර් එකක් හදාගන්න. රේඩියේටර් එක කියන්නේ හොඳ උපකරණයක්. තාපය හානිවීම ගැන හිතල හදපු. කාර් එකක් එන්ජින් එක රත් වෙනකොට රේඩියේටර් එකේ සිට වතුර ඒකේ විවිධ කොටස් හරහා ගිහිල්ලා තාපය අරන් එනවා. දැන් මේක නිමෙන්න ඕනේ. නිමන්න නම් පුෂ්ටික වර්ගඵලය වැඩි වෙන්න ඕනේ. පුෂ්ටික ස්වභාවය රළු වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි රේඩියේටර් එක දැක්කොත් ඕගොල්ලන්ට පේන හරි කැත උපකරණයක්. ඒක අඳුරුයි රළුයි. ඒ මොකද අර සිසිලන නීතිය වැඩි කරගන්න හදලා තියෙනවා. එතකොට වර්ගඵලය වැඩි කරගන්න බට ගොඩාක් අරගෙන ඒ මදිවට මැද්දේ තව පතුරුත් හයි කරලා පුංචි ඉඩක් තුල විශාල වර්ගඵලයක් හදන්න තියෙනවා. වර්ගඵලය විශාල වීමෙන් එතකොට අඳුරු බව වැඩිවීමෙන් තාපය හානි වෙන ශීඝ්‍රතාව වැඩි වෙනවා. හොඳට තාපය හානි වෙන ශීඝ්‍රතාව වෙන්නත් මේක තුල හොඳට හුලං හමාගෙන යන්න ඕනේ. ඉතින් නිකන් ඕක අස්සේ හුලං හමන්නේ කාර් එක යනකොට වාතය ඒක තුලින් ගමන් කරනවා. ඔන්න වැහි කාලෙට එහෙම පාරේ තියෙන මඩ වලින් අර රේඩියේටර් එකේ කවුළු එහෙම් මෙහෙන් බ්ලොක් වෙනවා. එතකොට ඒක එච්චර හොඳට සාර්ථකව වැඩ කෙරෙන්නේ නැහැ. අන්න එතකොට කාර් එකේ අපිට පේනවා මේ හීටර් එකේ කටුව පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. රත් වෙනවා වැඩි වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒ වගේ දේවලුත් සලකා බලලා තමයි ඔයගේ ඩිසයින්ස් කරන්නේ. නිර්මාණයන් කරන්නේ. දැන් අපිට රේඩියේටර් එක මාරු කරනවා කියලා. ලාභෙට තියෙන පොඩි රේඩියේටර් එකක් දැම්මොත් අර තාපය හානි කරගන්න ඕන ශීඝ්‍රතාවයෙන් හානි නොවෙන්න පුළුවන්. ඒ නිසා රේඩියේටර් ආවට ගියාට මාරු කරන්න බෑ. ඒ වාහනයට ගැලපෙන විදියට, ඒ එන්ජින් එකට ගැලපෙන විදියට ඩිසයින් කරපු රේඩියේටර් එකක් දාන්න ඕනේ. ඒ වගේම තමයි එයා කන්ඩිෂනර් එකටත් තියෙනවා කන්ඩෙන්සර් එක කියලා එකක්. ඒකත් රේඩියේටර් එකක් වගේ තමයි පේන්නේ. ඒකෙනුත් ඊට සමාන ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්නේ. දැන් ඕගොල්ලන්ගේ ශීතකරණය ගත්තොත් ශීතකරණේ බඳ තාපය හානි කර ගන්න ඕනේ. ශීතකරණේ ඕෆ් වෙලා තිබ්බනම් ඔන් කරපුවාම ටික වෙලාවකින් උගලන්ට තේරෙනවා මේ ඒකේ ශීතකරණේ රත් වෙලා පෘෂ්ඨය. අපි බය වෙනවා මොකද මේ රත් වෙලා කියලා. එයා තාපය පිට කරනවා. හරිද? දැන් ඔය අලියා කියන සතා විශාල පෘෂ්ඨයක් තියෙන සතෙක්. ඒක හරි අඳුරුයි. ගොරහැඩි පෘෂ්ඨය. දවල්ට ඌගේ ඇඟට තාපය උරා ගන්නවා වැඩි. ඕගොල්ලෝනත් නිකම් පාරේ ඇවිදිනකොට දවල් වෙලාවක නිකම් මූණට අත තියලා බලපුවාම යම් රස්නයක් තියෙනවා වගේම කොණ්ඩේට අත දාලා බැලුවොත් වැඩියෙන් රස්නේ දැනෙනවා. මොකද ඒ කොණ්ඩේ කළු පාටයි. එතන පොඩි තාපේ උරා ගැනීම වැඩි ලක්ෂණ තියෙනවා. අපි දන්නවා අපේ ශාරීරික උෂ්ණත්වය පොඩ්ඩක් ඉහළ යනකොට රසායනික ප්‍රතික්‍රියාවල වේගය වැඩි වෙනවා. එතකොට අපේ ඇඟේ එහෙම උෂ්ණත්වය පොඩ්ඩක් ඉහළ ගියොත් ප්‍රතික්‍රියා වේගය වැඩි වෙලා බඩගින්නත් වැඩි වෙනවා.
සාමාන්‍යයෙන් මැමල්ස් ලගේ කියන්නේ සත්තුන්ගේ එහෙම උෂ්ණත්වය ඉහළ යන්නේ නැහැ. ඒක කොන්ට්‍රෝල් වෙන සිස්ටම් එකක් අපි තුල තියෙනවා. නමුත් දැන් මේ අලියා රත් වෙනකොට දවල් කාලේදී උගේ කන් දෙක ගත්තොත් උගේ කන් වල තියෙනවා විශාල ප්‍රමාණයක් රුධිර නහර. එතකොට උගේ ඇඟේ රුධිරය ටිකක් වේගවත් වෙලා කන් වලට ආපුවාම ඌ මොකද කරන්නේ? කන් දෙක වනන්න ගන්නවා. කන් දෙක වනන්න ගන්නකොට අන්න තාපය හානි කර ගැනීමේ ක්‍රියාවලිය. කන් දෙක තමයි උගේ රේඩියේටර් එක. උගේ අර තාපය ඇඟට උරා ගැනීම ඇති වෙන අමාරුව නැති කරගන්න ඌ දවල් කාලෙට කන් දෙක වනන්න ගන්නවා. කන් දෙක විතරක් ඉතින් උට වනන්න අමාරුයි. හොඬ වෙලෙත් එක තමයි වනන්නේ. උගේ කන් දෙකෙත් රේඩියේටර් ඉෆෙක්ට් එකක් තියෙනවා. දැන් අත් ගොව්ව සමහර දවල්ලාට ඒ සත්තුන්ව වතුරේ ගිල්ලලා තියෙනවා. උට ඒ රත් වීම දරා ගන්න අමාරු නිසා. මීහරක් එහෙම දකින්න පුළුවන් දවල්ට මඩවලක් තිබුණොත් ඌ මඩවලේ බුදියනවා. ඉතින් මෙතන තියෙනෙත් මේ භෞතික විද්‍යාවේ තාපය උරා ගැනීම සහ පිට කිරීම සම්බන්ධ දේවල්. අපිට උපකරණ හදනකොට ඔක වැදගත් වෙනවා. විශේෂයෙන්ම කේතලයක් ගත්තොත්. කේතලයක වතුර දාන්න ප්‍රමාණයක් තියෙනවා. ලීටරයක් හෝ දෙකක් ප්‍රමාණයක් තියෙනවා. ඕකට ඕනම හීටරයක් ගහලා අපිට ඌවමනා උෂ්ණත්වයට රත් කරගන්න බෑ. ඕනම උෂ්ණත්වයක රත් කරගන්න බෑ. ඒකට ගැළපෙන හීටරයක් ගන්න ඕනේ. මොකක්ද මේ ගැළපෙන හීටරේ තියෙන වැදගත්කම? අපි හිතමු පරිසරය 30 ඉන්නේ කියලා හිතන්න. සෙන්ටිග්‍රේඩ් 30 පරිසරයේ ඉඳලා මේක 100ට රත් වෙනකොට නිව්ටන්ගේ සිසිල නියමය අනුව තාපය හානි වෙන්න පටන් ගන්නවා. අපි හිතමු සෙන්ටිග්‍රේඩ් 80 දී විතර තාපය හානි වෙන ශීඝ්‍රතාවය හීටරෙන් දෙන ශීඝ්‍රතාවයට සමාන නම් 80ට වඩා දශමයක්වත් රත් වෙන්නේ නැහැ. 80ට වඩා දශමයක්වත් රත් වෙන්නේ නැහැ. එහෙනම් ඉස්සෙල්ලා අපි හොයාගන්න ඕනේ 100ට එනතෙක් රත් වෙන්න ඕනේ නම් අපි පරිසරයක් ගැන හිතනවා. 30 කියන පරිසරය ගැන හිතනවා. හිතලා 100 දී කොච්චර ශීඝ්‍රතාවයකින් තාපය හානි වෙනවද? ඒ ශීඝ්‍රතාවය හීටරේ තිබුණොත් පරිසරය 30 තියෙනකොට ඒ හීටරේ දාපුවම 100ට ගේන්න පුළුවන්. හැබැයි අද ටිකක් සීත දවසක් නම් 25ට බැහැලා නම් 30න් 100ට යන්න තමයි හීටරේ දැම්මේ. 25න් පටන් ගත්තාම 95ට ඇවිල්ලා නවතිනවා. 25න් පටන් ගත්තාම 95ට ඇවිල්ලා නවතිනවා. තවත් සීත නම් 20 ආවනම් 90ට ඇවිල්ලා නවතිනවා. එතකොට හීටරේ ඩිසයින් කරද්දී අපි තෝරගන්න ඕනේ පරිසරයේ තිබිය හැකියයි අනුමාන කරන අවම උෂ්ණත්වයේ සිට 100 දක්වා රත් කරගන්න උවමනා හීටරයක් භාවිතා කළ යුතු වෙනවා. එහෙම භාවිතා කළේ නැත්නම් ජලය නටන තත්වයකට ගන්න බෑ. අපිට ඉතින් ජලය 100ට ඇවිල්ලා බෑනේ, පොඩ්ඩක් නටන්නත් ඕනනේ. නටන්න නම් 100ටපත් වුණාම හානි වෙන ප්‍රමාණයට වඩා තව පොඩ්ඩක් වැඩි ගාණක් තියෙන්නත් ඕනේ. නටන්න හිමාලයේ පොඩ්ඩක් හැදෙන්න එහෙමනම්. ඔය ඩිසයින් එක හරි වැදගත්. ඒ ඩිසයින් අයිඩියා එක
ඕකෙන් අපිට ගැටලු නිර්මාණය කරන්න පුළුවන්. මේ තියෙන මේ වගේ නිර්මාණය කරපු ගැටලුවක්. විදුලි කේතලයක් නිර්මාණය කිරීමට අදහස් කළ සිසුවෙක් ජලය ලීටර් 2ක් උණු කළ හැකි බඳුනක් තනන ලදී. ඒ පෘෂ්ඨික වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 99500ක් වෙයි. සිසිලන නියතය 26.32ක් වේ. සලකන පරිසර උෂ්ණත්වය 30ක් විය. මේ ගැටලුව මම නිර්මාණය කරපු ගැටලුවක්. ඒකේ කේතලයේ පෘෂ්ඨික වර්ගඵලය දීලා තියෙනවා. සිසිලන නියතයක් දීලා තියෙනවා. ඒකට මම ඉලක්කම් දැම්මේ නිකන් රවුම් ඉලක්කම් සුළු වෙලා එන විදිහට. එතකොට මම ඒ අගේ පොඩ්ඩක් හදාගෙන ඉන්නවා. අපි දැන් මෙතන ගැටලු හදාද්දී සිසිලන නියතය පෘෂ්ඨික වර්ගඵලය θ ඍණ θ r මෙන්න මේ අගය හදාගන්න තමයි මම දීලා තියෙන්නේ 9500යි 10 ඍණ 4යි ඔය වර්ගඵලය. පෘෂ්ඨික සිසිලන නියතය 26.32ක්. මේක සුළු කළාම 25ක් වෙන විදිහට තමයි මේ ඉලක්කම් තෝරලා දැම්මේ. දැන් එතකොට ඊට පස්සේ අපිට k වරක් ඒ ගුණිතය ආපුවම අපි 25 කියලා දාගන්නවා. පැහැදිලි? දැන් එතකොට ප්‍රශ්නෙට පොඩ්ඩක් නැවත කියවුවොත් විදුලි කේතලයක් නිර්මාණය කිරීමට අදහස් කළ සිසුවෙක් ජලය ලීටර් 2ක් උණු කළ හැකි බඳුනක් තනන ලදී. එහි පෘෂ්ඨික වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 9500යි. සිසිල නීතිය මෙච්චරයි. පරිසර උෂ්ණත්වය 30ක් විය. ජලය නැටීමට ඔහු තෝරාගත් දඟරේ තිබිතු අවම ක්ෂමතාවය 30 නම් පරිසරය 100ට එන්න ඕනේ නම් අපිට පුළුවන් 100දී තාපය හානි වෙන ශීඝ්‍රතාවය හීටරය දෙන ශීඝ්‍රතාවයට සමාන නම් 100ට එනකම්ම රත් වෙනවා. දැන් උදාහරණයක් හැටියට 30 ඉඳලා මෙයා 60ට විතර රත් වෙනකොට එළියට යනවා නම් වොට් 600ක්. හීටරේ දෙන්නෙත් වොට් 600 නම් මෙයා 60ට ආපුවාම 600 ගානේ පිට කරනවා 600 ගාන එනවා දශමයක්වත් රත් වෙන්නේ නැහැ. හීටරේ පොඩ්ඩක් වැඩි කරපුවාම 600ක් ගියා 700ක් එනවා 100ක් වැඩි පොඩ්ඩක් රත් වෙනවා තව ටිකක්. උහුමම ගිහිල්ලා 100ට රත් වූ විට හානි වන ශීඝ්‍රතාවය හීටරේ ක්ෂමතාවයට සමාන නම් 100ටම එනවා. හැබැයි නටයි කියලා කියන්න බෑ. නැටීමත් එක්ක හුමාලය හැදෙනවා. හුමාලය හැදෙන්න තව පොඩ්ඩක් වැඩිපුර තාපය තියෙන්න ඕන. ඒක ඉතින් කොච්චරද කියලා කියන්න බෑ. ඒ නිසා අපේ සීමාව අපි ගන්නේ එතෙන්ටයි. එහෙමනම් 100ට රත් වෙන්න නම් තිබිතු අවම ක්ෂමතාවය කියන්නේ 100 දී තාපයේ හානි වෙන ශීඝ්‍රතාවය අවම වශයෙන් හීටරේ තිබිය යුතුයි. එතකොට අපි dq යට dt සමානයි ka θ ඍණ θ r කියලා ගත්තොත් 25යි 100යි 30යි 100න් 30ක් ගියාම 70යි 70 ඒවා 25ක් කිව්වහම 1875යි.
1875යි වොට්. එතකොට වොට් 1875ක් තිබ්බොත් 100ට එනකන් ගේන්න පුළුවන්. ප්‍රශ්න ඊළඟට අහනවා. ඔහු මේ වගේ හීටරයක් යොදාගත්ත නම් ජලයේ වාෂ්පන ශීඝ්‍රතාවය සොයන්න. ජලය වාෂ්පන ශීඝ්‍රතාවය සොයන්න. දැන් අපිට ඕන කළේ 1800 ගානක්නේ. 2000ක් දාපුවම පොඩ්ඩක් වැඩි. එතකොට 100ට රත් වෙනවා. අර කලින් හොයාගත්තු ගාන නාස්ති වෙනවා. ඉතිරිය මුළුමනින්ම වැය වෙන්නේ හුමාල ජනනයටයි. වොට් කියන්නේ තත්පරයකටනේ. එහෙනම් තත්පරයකට යන හුමාලේ හදන්න තමයි ඒ අතිරික්තය වැය වෙන්නේ. ඒතර මේ කොටසකදී අපි ලියන්න ඕනේ 2000 වොට් හීටරයක් යොදාගත් විට සෙන්ටිග්‍රේඩ් 100ට රත් වී දෙදහෙන් අපි 1875ක් අඩු කරපුවාම වොට් 125ක් එනවා. අතිරික්ත වොට් 125 අතිරික්ත වොට් 125 යෙද වෙන්නේ හුමාල ජනනයටයි. හුමාල ජනනයටයි. හුමාලයේ ලැබෙන ශීඝ්‍රතාවය m ඩොට් නම්. හුමාල ලැබෙන ශීඝ්‍රතාවය m ඩොට් නම්. වොට් 125 සමානයි m ඩොට් වරක් වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය. වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය අපිට දීලා තියෙනවා මේ ගැටලුවේ 2.5යි 10යි 6ක් කියලා. එතකොට m ඩොට් සමානයි 125 බෙදීම 2.5යි 10යි 6යි මේක කිලෝග්‍රෑම් තත්පරයට සුළු කරලා උත්තරේ ගන්න පුළුවන්. දැන් ඔන්න මේ ළමයා මේ වැඩේ පටන් ගන්නවා කේතල් හදන්න. ඔය ජාතියේ වොට් 2000 හීටරයක් දාලා හදලා තින් වෙළඳ පොලේ තියෙනවා. දැන් නූරේලේ පැත්තේ ජීවත් වෙන මිනිස්සෙක් කොළඹ ඇවිල්ලා මේ කේතල ලස්සනයි. ඔය කේතලයක් අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා නූරේලියට ගියාම එදා ඔහුගේ පරිසර උෂ්ණත්වය 6ක්ලු. මෙම කේතලය නූරේලියේ වතුර උණු කිරීමට යොදාගත් දිනක පරිසර උෂ්ණත්වය 6ක් විය. දැන් අපි බලමු මොකද වෙන්නේ කියලා. පරිසර උෂ්ණත්වය 6යි වතුර පිරෙව්වා. ස්විච් එක දැම්මා. වතුර නටකම් බලන් ඉන්නවා. තේ එකක් බොන්න. නටයිද? හයේ සිට ඉස්සරහට යද්දී එක්තරා උෂ්ණත්වයකදී තාපය හානි වෙන ශීඝ්‍රතාවය වොට් 2000ට සමාන වුණොත්
අන්න ඒ වෙලාවේ උෂ්ණත්වය අනවරත වෙන. ස්ටෙඩි වෙන. එහෙනම් අපි බලමු. වොට් 2000ක සීඝ්‍රතාවෙන් තාපය හානි වෙනකොට කේතලය පත්විය යුතු උෂ්ණත්වය මොකක්ද කියලා. මොකක්ද භාවිතා කරන සම්බන්ධය? dq වර dt සමානයි ka theta ඍණ theta r. තාපය හානි වන ශීඝ්‍රතාවයේ වොට් 2000ක් වන විට ka ගුණිතය 25යි කීයට රත් වෙයිද? දැන් පරිසරය 6යි. දෙදහ 25න් බෙදුවා එතන 80යි. තීට කියන්නේ 86යි සෙන්ටිග්‍රේඩ්. පුළුවන්ද තේ හදන්න? 86යි. දැන් අපි ඉතින් වරුවක් තිස්සේ බලන් ඉන්නවා වතුර නටකන් තේ එකක් හදාගන්න. වැඩේ හරියන්නේ නැහැ. දැන් අපි මොකද කරන්නේ? දැන් මේ පුද්ගලයා තේරුම් ගන්නවා මේ කේතලේ වතුර රත් වෙන්නේ නැත්තේ 100ට එන්නේ නැත්තේ මේ අපේ පරිසර උෂ්ණත්වය අඩු වෙලා හින්දා කියන එක ඔහුට තේරෙනවා. දැන් ඔහු මොකද කරන්නේ? ඔහු කල්පනා කරනවා කාමරේ පොඩ්ඩක් රත් කරලා ඒ රත් කරපු කාමරේ කේතලේ තියලා ඒකත් විසඳුමක්නේ. නටව ගන්න පුළුවන්ද කියලා. ප්‍රශ්නයකට මෙහෙම අහනවා. උණුසුම් කළ කේතලයක උණුසුම් කළ කාමරයක කේතලේ තබා ජලයේ උෂ්ණත්වය 96ට රත් කර ගැනීමට බලාපොරොත්තු වේ. ඇයි 96? වතුර නටන්න ඕනේ නැද්ද? මේක නුවරඑළිය කඳුකර ප්‍රදේශයක්. නුවරඑළියේ බොහෝ විට වායුගෝල පීඩනය අඩු වෙලා තියෙන්න පුළුවන්. වායුගෝල පීඩනය අඩු වුණා නම් යම් ආකාරයකට නටන උෂ්ණත්වයත් අඩුයි. තාපාංකයේදී සංතෘප්ත ජල වාෂ්ප පීඩනය බාහිර වායුගෝල පීඩනයට සමාන වන්නේය. බාහිර පීඩනය වැඩි කරලා අපි ජලයේ නටන උෂ්ණත්වය වැඩි කරලා දෙනවා. උදාහරණ කියන්න බලන්න. රේඩියේටරෙත් ඒක වෙනවා. තාප බලාගාරවල බොයිලේරුව තුල වතුර නටන්නේ සෙන්ටිග්‍රේඩ් 100 දී නෙමෙයි. 450 550 වගේ උෂ්ණත්වවලදී. ඇයි වායුගෝල පීඩනය වැඩි කරලා තියෙනවා. ප්‍රෙෂර් කුකර් එක පීඩන උදුනේ දෙයක් තම්බන්න යනකොට සෙන්ටිග්‍රේඩ් 100ට ඉහළ උෂ්ණත්වයකට ඒ ජලය එනවා. කුමාලේ හැදෙන්න කලින්. එතකොට ඉහළ උෂ්ණත්වයක ඉක්මනට තම්බ ගන්න පුළුවන්. ඒ වගේම තමයි උෂ්ණත්වය පීඩනය අඩු වුණොත් ඉක්මනට වාෂ්ප වෙන්න පුළුවන්. ඒ නිසා මේ පරිසරයේ 96යි කියලා අපි නිකන් ඉලක්කමක් දාගෙන තියෙනවා. එහෙනම් අපි අහනවා ද හීටරය වොට් 2000 නේ තියෙන්නේ. හීටරේ වොට් 2000යි හානි වන ශීඝ්‍රතාවය වන විට කේතලේ වතුර 96ට ගේන්න නම් කාමරය කීයට රත් කරගත යුතුද? ඊට ආරෝහණයට යන්නේ 2000 බෙදෙනවා 25න් 80යි. එතකොට ටීටාර් කියන්නේ 16යි.
කාමරේ 16කට රත් කරගත්තා නම් අපිට පුළුවන් 100ට ගේන්න. ඔන්න එක විසඳුමක්. ඒ විසඳුම කොච්චර ආර්ථික වශයෙන් බලපානවද කියන එක අපි දන්නේ නැහැ. අපි මේ භෞතික විද්‍යාව පැත්ත කතා කරන්නේ. බලමු වෙන විසඳුමක්. නුවරඑළියේදී ජලයේ තාපාංකය 96ක් විය. මෙදින පරිසර උෂ්ණත්වය 6ක් නම් ජලය නටවා ගැනීමට හීටරේ තිබිය යුතු අවම ක්ෂමතාවය කොපමණද? කේතල් හිමිය කල්පනා කරනවා පරිසරය 6යි. ඒක හරි. කාමර රත් කර කර ඉන්න බෑ. 96 දිත් වතුර නටයි. එහෙමනම් මේ හීටරේ වොට් 2000නේ. ඒක මදි ඇති. මම ගණන් හදලා බලනවා කොච්චර හීටරයකින් මේක වතුර නටයිද. ඒ හීටරේ 2000ට වඩා වැඩි නම් තව අතිරේක හීටරයකුත් මේකට ඔබලා වතුර නටව ගන්න පුළුවන්. ඒක තව සොලියුෂන් එකක්. තව විසඳුමක්. එහෙනම් අපි බලමු පරිසරයේ 6 තියෙද්දී වතුර නටව ගන්න 96 දී තිබිය යුතු වොට් ගාන කීයද කියලා. ඔය හැමදේටම මේ සූත්‍රයම තමයි බලපාන්නේ. මේ සූත්‍රයත් එක්ක අපිට යන්න තියෙන්නේ. මොකක්ද? මේක 25යි. මෙතන 96 වෙන්න පරිසරයේ 6 නම් වොට් කීයක් තියෙන්න ඕනද? 25 ඒවා 90 2250යි. වොට් 2250ක හීටරයක් නම් ඕකේ තියෙන්නේ නටනවා. 2000 නේ තියෙන්නේ. ඒකයි මේ මදිපාඩුව. දැන් ඔහු මොකද කල්පනා කරන්නේ? ඔහුට පුළුවන් ඕනනම් තව අතිරේක හීටරයක් මේකට යොදන්න. ඒ අතිරේක හීටරය 250කට වඩා වැඩි නම් හොඳට හුමාලියත් හදාගන්න පුළුවන්. ඊළඟ කොටස බලන්න. මේ කේතලය කුරුණෑගල ගෙන ගිය විට එහි පරිසර උෂ්ණත්වය 26ක් විය. නමුත් එම නගරයේ විදුලි සැපයුම 200 දක්වා අඩු වී තිබුණි. දංගරයේ විද්‍යුත් ප්‍රතිරෝධයේ නියතයයි සලකා මෙදින ජලය රත් වෙන උපරිම උෂ්ණත්වය සොයන්න. කුරුණෑගල ප්‍රශ්න දෙකයි. කුරුණෑගල පැත්තේ ගමකට මේක ගෙනිච්චාම ඒ පැත්තේ අපි සාමාන්‍ය භාෂාවෙන් කියන ලයිට් ඩිම් වෙලා වෝල්ටේජ් එක 200යි තියෙන්නේ. එතකොට තියෙන ප්‍රශ්නයක් තමයි ප්‍රමිති අගයක් තියෙනවා හේතලේ හීටරේ 2000 කියලා. හැබැයි 230 වෝල්ට් වලදී තමයි 2000 දෙන්නේ. මේ බලන්න 230 වෝල්ට් වලදී තමයි 2000 දෙන්නේ. දැන් වෝල්ටේජ් එක බහැලා 200ට. එහෙනම් හීටරේ වොට් ගානත් අඩු වෙලා. හීටරේ වොට් ගානත් අඩු වෙලා. උෂ්ණත්වෙත් බැහැලා. අපෙන් අහන්නේ මේ වෙලාවේ ජලය රත් වෙන අවම උෂ්ණත්වය කීයද? උපරිම උෂ්ණත්වය කීයද? ඉස්සෙල්ලා හීටරේ වොට් ගාන හොයාගෙන ඉන්න. හීටරයක ක්ෂමතාවය වෝල්ටීයතාවයත් එක්ක දක්වන සම්බන්ධතා කීපයක් අතරින් මෙන්න මේ සම්බන්ධය තමයි මෙතෙන්ට අපිට වැදගත් වෙන්නේ. V වර්ග බෙදීම R. ඔය R ඇත්තෙම නියත නෑ. එක එක උෂ්ණත්වවලදී R ගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. කතෘ මේක සරල කරලා තියෙනවා R නියතයයි සලකා.
එතකොට මේක වොට් 2000ක් දෙනවා. වෝල්ටේජ් එක 230 නම්. වොට් කීයක් දෙනවද? වෝල්ටේජ් එක 200 නම්. සමීකරණ දෙක බෙදනවා. P dash බෙදීම 2000 සමානයි 200 වර්ගය බෙදීම 230 වර්ගය. P dash සමානයි 200 බෙදීම 230 වර්ගය කියනීම 2000. 1512 වොට් ආසන්න වශයෙන්. වොට් 1512ක හීටරයක් තියෙද්දී මොන උෂ්ණත්වයට ජලය රත් වේද? දස් 512යි. මේක 25යි. ටීටා කීයද? පරිසරය 26ක් වූ දිනක. අපිට ටීටා ආසන්න වශයෙන් එනවා 86.5 සෙන්ටිග්‍රේඩ්. තේ බොන්න හම්බෙන්නේ නැහැ. හැමතැනම ප්‍රශ්න. දැන් මොකද කියන්නේ? කුරුණෑගලදී ජලය 100ට රත් කර ගැනීමට විදුලි සපයීමේ තිබිතු අවම වෝල්ටීයතාවය කොපමණද? දැන් කුරුණෑගලදී 100ට රත් කර ගන්න නම් වෝල්ටේජ් එක කීයට ඇඩ්ජස්ට් කර ගන්න ඕනේ? කොහොමද කරන්නේ? හිතන්න බලන්න. කුරුණෑගලදී පරිසරයේ 26යි. 100ට රත් කර ගන්න නම් කොච්චර හීටරේ වොට් ගානක් තිබිය යුතුදයි බලන්න ඕනේ. ඒ වොට් ගාන ලබා ගන්න මොන වෝල්ටේජ් එක තියෙන්න ඕනද කියලා බලන්න ඕනේ. එහෙනම් අපි ඉස්සෙල්ලා යමු කුරුණෑගලදී වොට් 100 සෙන්ටිග්‍රේඩ් 100 ලබා ගන්න අපි යා යුතු වොට් ගාන හොයමු. P සමානයි KA 25යි 100 ඍණ පරිසරය 26යි. 100 ඍණ 26 වැඩි කරන්න 25න් වොට් 1850ක් අවම වශයෙන් ඕනේ. වොට් 1850ක් අවම වශයෙන් ඕනේ. ඒක ලැබෙන්න මොන වෝල්ටේජ් එක තියෙන්න ඕනේද? වෝල්ටේජ් එකත් එක්ක ක්ෂමතාවය සම්බන්ධ වුණේ දැන් මේ සමීකරණ දෙක බෙදපුවාම 1850 බෙදීම 2000 සමානයි v වර්ගය බෙදීම 230 වර්ගය. වෝල්ටේජ් එක කීයද? 1850 බෙදීම 2000 බරක් 230 වර්ගය. එකේ වර්ගමූලය 221.6 දශම 2.
221 වෝල්ට් ආසන්න වශයෙන්. මෙදින සාමාන්‍ය විදුලි සැපියුම පැවතුවේ නම් ජලයේ වාෂ්පන ශීඝ්‍රතාවය සොයන්න. සාමාන්‍ය විදුලි සැපියුම තිබුණා නම් අපිට වොට් 2000 ලැබෙනවා. පැහැදිලිද? වොට් 2000 ලැබෙනවා නම් කුරුණෑගල 26 නම් සෙන්ටිග්‍රේඩ් අපි බලමු 100ට රත් වීමේදී කොච්චර වොට් ගානක් 100 ඉන්නකොට හානි වෙන ගාන හොයලායි. සෙන්ටිග්‍රේඩ් 100 දී හානි වෙන ශීඝ්‍රතාවය. dq වර dt සමානයි ka 25යි 100 ඍණ 26 ඒ කියන්නේ 100 ඍණ 26 වැඩි කළොත් 25න් 1750යි. වොට් 1750. 100ට ආවා 1750 බැගින් හානි වෙවි ඉන්නවා. හීටරේ 2000ක් දෙනවනේ. 150ක් වැඩි. වැඩි 150 තමයි දැන් හුමාලේ හදන්නේ. එතකොට හුමාලේ හැදෙන ශීඝ්‍රතාවය m ඩොට් නම් 150 සමානයි m ඩොට් l ට. m ඩොට් සමානයි 150 බෙදීම විලයනේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාපය එකෙන් බෙදපුවාම එනවා කිලෝග්‍රෑම්ස් තත්පරයකට. ඔන්න වගේ භෞතික විද්‍යාවේ අපි හදන ගණන් කෙලින්ම අපේ එදිනෙදා ජීවිතයේ තියෙන ප්‍රායෝගික දේවල් එක්ක සම්බන්ධයි. ඒ නිසා භෞතික විද්‍යාව ඉගෙන ගන්න ඕනේ ඒ ප්‍රායෝගික දේවල් එක්ක බද්ධ කරගනිමි. ඒතර තමයි පළක් ඇති දෙයක් ඉගෙන ගත්තා වෙන්නේ. ගොඩක් ළමයින්ට භෞතික විද්‍යාව ඔහේ නිකන් සමීකරණ ටිකක් සහ ගණන් ටිකක්. එහෙම සමීකරණ ටිකක් පාඩම් කරන් ගණන් ටිකක් හදාගෙන විභාගයක් පාස් කරගත්තත් එයාගෙන් ඉච්චර වැඩක් නැහැ. තව ගණන් ටිකක් හදන්න පුළුවන් හැකියාව විතරයි තියෙන්නේ. පළක් ඇති ඉගෙන ගැනීමක් කරන්න ඔන්න ඔය වගේ දේවල් පිළිබඳ හිතන්න පුරුදු වෙන්න. මම හිතනවා ඔයගලන්ට හොඳට තේරුණා කියලා මේක.